අද මම කතා කරන්න යන්නේ දශම ගුණ කිරීම පිළිබඳව. දශම ගුණ කිරීම සම්බන්ධයෙන් අතේ පන්තියේ වට ඉගෙන ගන්න තියෙන පළවෙනිම කොටස තමයි දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම කියන එක. එතකොට දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේදී අපි පියවර දෙකක් අනුගමනය කරන්න ඕනේ. පළවෙනි පියවර තමයි දශම සංඛ්‍යාවේ දශම ස්ථාන ගැන නොසලකා එය පූර්ණ සංඛ්‍යාවක් ලෙස සලකා දී ඇති පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරන්න. පළවෙනි පියවරේදී කරන්න ඕනේ අපි දශම සංඛ්‍යාව දශම සංඛ්‍යාවේ දශම ගැන නොහිතලා ඒ දශම සංඛ්‍යාවත් සාමාන්‍ය විදිහටම ගුණ කරන එක. ඊට පස්සේ දෙවෙනි පියවරේදී අපි කරන්න ඕනේ දශම සංඛ්‍යාවේ දශම ස්ථාන ගානට සමාන දශම ස්ථාන ගණනක් එන පරිදි පිළිතුරෙහි දශම ස්ථාන තිත තබන්න. ඒ කියන්නේ අපි ගුණ කරලා එන පිළිතුරට දශම සංඛ්‍යාවේ තියෙන දශම ස්ථාන ගානට සමාන ප්‍රමාණයක් දශම තිත තියන්න ඕන. හරි අපි උදාහරණයකින් කතා කරමු. පළවෙනි එක 22.5 කියන එක ගුණ කරන්න ඕනේ අපි 5න්. එහෙනම් පළවෙනි පියවර වශයෙන් කරන්න ඕනේ අපි මේක දශම නෑ කියලා හිතාගෙන ගුණ කරන්න ඕනේ. ඒතකොට දශම නෑ කියලා හිතාගෙන ගුණ කරද්දී අපිට එනවා 225 කියන එක ගුණ කිරීම 5 කියලා. ඒතර 225 කියන එක න 5න් ගුණ කරපුවාම අපිට පිළිතුර එනවා 1125ක් කියලා. එහෙනම් දැන් මේ ආවේ අපිට 225 5න් ගුණ කරපුවාම එන පිළිතුර. දැන් අපි මේක හරව ගන්න ඕනේ 22.5 5න් ගුණ කරපුවාම එන පිළිතුර මොකක්ද කියන එකට. එතකොට මේකෙදි බලන්න දැන් මේකේ ඔයා බලන්න ඕනේ මෙන්න මේ දශම සංඛ්‍යාව දිහා. මේ දශම සංඛ්‍යාව දිහා බලන්න දශම දිතෙන් පිටිපස්සේ ඉලක්කම් කීයක් තියෙනවද කියන එක. ඒතකොට දශම දිතෙන් පිටිපස්සේ තියෙනවා ඉලක්කම් 1. එහෙනම් මෙන්න මේ අපි දැන් ගුණ කරපු සංඛ්‍යාවේ දශම තිත තියෙන්නේ මෙන්න මේ අග. ඒ අග තියෙන දශම තිත අපි ගන්නවර දශම ස්ථාන ප්‍රමාණයක් ඉස්සරහට මේකේ තිබ්බ එක දශම ස්ථානයක් හින්දා අපි එක සංඛ්‍යාවක් ඉස්සරහට දශම තිත ගන්න. එතකොට අපිට මේකේ පිළිතුර විදිහට ගන්න පුළුවන් 112.5 කියන එක. එක දශම තිතක් අපි ඉස්සරහට ගත්තා. ඒ ඉස්සරහට ගත්තේ මේ සංඛ්‍යාවේ දශම තිතෙන් පිටිපස්සේ එක ඉලක්කමක් තියෙන හින්දා. තව උදාහරණයක් බලමු අපි 3.54 ගුණ කිරීම 15 කියන එක. මේකෙදිත් මුලින්ම කරන්න ඕනේ ඔයා දශම නෑ කියලා හිතාගෙන සාමාන්‍ය විදිහට ගුණ කරන එක. ඒ කියන්නේ 354 ගුණ කරන්න ඕනේ 15. 354 15න් ගුණ කරපුවාම අපිට එනවා පිළිතුර 5310 කියන එක. එහෙනම් මේ 5310 කියලා එන්නේ 354 15න් ගුණ කරපුවාම වෙන පිළිතුර. අපිට ඕනේ 3.54 ගුණ කිරීම 15 කියන එකේ පිළිතුර හොයාගන්න. එහෙනම් අපි දැන් මේක හරව ගන්න අපි බලනවා මේ සංඛ්‍යාවේ දශම ස්ථානයෙන් පිටිපස්සේ නැත්නම් දශමයෙන් පිටිපස්සේ තියෙනවා දශම ස්ථාන දෙකක්. ඒ කියන්නේ ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් මෙන්න මේ අග තියෙන දශම තිත අපි දශම ස්ථාන දෙකක් ඉස්සරහට ගේන්න ඕනේ. එහෙනම් මේකේ පිළිතුර වෙන්න ඕනේ 53.1 බිංදුව. මේ පිටිපස්සේ තිබ්බ දශම තිත අපි දශම දෙකක් ඉස්සරහට ගෙනාවා. ඒ ගෙනාවේ අපි මෙන්න මේ සංඛ්‍යාවේ දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම් දෙකක් තිබ්බ නිසා. එහෙනම් අපි ඔය විදිහට තමයි දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ. පළවෙනියටම දශම නෑ කියලා හිතාගෙන ගුණ කරන්න. ඊට පස්සේ දශම සංඛ්‍යාවේ තියෙන දශම ස්ථාන ගන්නට සමාන ප්‍රමාණයක් ඔයාගේ සංඛ්‍යාවේ දශම තියන්න. ඔන්න ඔය විදිහට දශම සංඛ්‍යා ගුණ කිරීමෙන් ඔයාලට කරන්න පුළුවන් 11 දශම ගුණ කිරීම අපි කලින් කතා කරා. දශම සංඛ්‍යාවක් කොහොමද අපි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්න කියන එක. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දශම ගුණ කිරීමේම කොහොමද අපි දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් ගුණ කරන්න කියන එක. එතකොට දශම සංඛ්‍යාවක් 10 බලයකින් ඒ කියන්නේ 10 100 1000 කියන සංඛ්‍යා වලින් කොහොමද අපි ගුණ කරන්න කියන එක තමයි මේ කොටසදී ඉගෙන ගන්න යන්නේ. හරි. අපි බලමු උදාහරණයක්. 22.45 අපිට ගුණ කරන්න කියනවා 10. එතකොට ඔයා බලන්න ඕනේ මේකේ මෙන්න මේ දීලා තියෙන අපිට දෙන්නේ 10 100 1000 කියන සංඛ්‍යානේ. අන්නේ සංඛ්‍යාවල තියෙන බිංදු ප්‍රමාණය කොච්චරක්ද කියලා බලන්න ඕනේ. ඒතර 10 කියන එක නා ගත්තොත් දෙන්නේ එක බිංදුවක්. අන්නේ බිංදු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මේ දශම තිත දකුණු අත පැත්තට ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ පිටිපස්සට ගෙනියන්න ඕනේ. එතකොට මෙන්න මෙතන තියෙන දශම තිත
පිටිපස්සට එකක් ගෙනිච්චාම මෙතන පිළිතුර එන්න ඕනේ 224.5යි. දැන් පැහැදිලිව තියෙක් කරන විදිහ මුලින්ම කරන්න ඕනේ අපි බලමු තවත් උදාහරණයක් 0.04 වැඩි කරන්න ඕනේ 100. එහෙනම් අපි බලනවා මෙන්න මෙතන දීලා තියෙන 10 බලයේ සහිත සංඛ්‍යාව. ඒ කියන්නේ 10 100 1000 කියන සංඛ්‍යාවලින් දීලා තියෙන සංඛ්‍යාවේ තියෙන බිංදු ප්‍රමාණය. ඒතර 100 කියන එක කෙනා ගත්තොත් එයාගේ තියෙනවා බිංදු දෙකක්. එහෙනම් බිංදු දෙකක් තියෙන හින්දා මෙන්න මෙතන තියෙන දශම තිත අපි දශම ස්ථාන දෙකක් පිටිපස්සට ගේන්න ඕනේ. එතකොට 1 2 කියලා පිටිපස්සට ගෙනාවුවාම මෙතන පිළිතුර එන්නේ 4 කියන එක. ඊළඟ උදාහරණය 5.43 ගුණ කිරීම 1000. එතකොට 1000න් ගුණ කිරීමේදී තියෙන්නේ 1000 බිංදු 3ක් තියෙනවා. එහෙනම් දශම තිත බිංදු ඉලක්කම් 3ක් අපි පිටිපස්සට ගේන්න ඕනේ. එතකොට දශම තිත මෙතනින් අපි එකක් ගන්නවා. තවත් එකක් ගන්නවා. එතකොට අපිට තුන්වෙනි ඉලක්කමක් මෙතන නැහැ දශම තිත පිටිපස්සට ගන්න. එහෙනම් ඒ මදිවන ඉලක්කම් ප්‍රමාණයට අපි මෙතන අග බිංදුවක් දා ගන්නවා. එතකොට දශම තිත එකක් ගත්තා, දෙකක් ගත්තා, දශම තිත තුනක් ගන්න ඕනේ හින්දා මදි ප්‍රමාණයට අපි බිංදුවක් දානවා. එතකොට 5430 කියලා අපිට පිළිතුරක් එනවා. ඊළඟ එක 2.456 කියන එක ගුණ කරන්න ඕනේ 100ෙන්. එහෙනම් 100 බිංදු දෙකක් තියෙනවා. එතකොට දශම තිත දෙකක් පිටිපස්සට එන්න ඕනේ. 1යි 2යි පිටිපස්සට ගියපුවාම අපිට ගන්න පුළුවන් පිළිතුර විදිහට 245.6 කියන එක. එහෙනම් ওই විදිහට තමයි අපි දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් ගුණ කරන්නේ. දැන් ඔයාලට කරන්න පුළුවන් 11.5 අභ්‍යාසය. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දශම බෙදීම කියන එක. දශම බෙදීම කියන එකේදී අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් බෙදීම කියන එක. එතකොට අපි කලින් කතා කරා දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් ගුණ කරන්නේ කොහොමද කියන එක. එහෙනම් ඒ වගේම හරි ලේසි ක්‍රමයකට අපිට දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් බෙදීම කරන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු. 53.25 බෙදීම 10 කියන එක. එතකොට මේකෙදි අපි ඉස්සෙල්ලා දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් ගුණ කරද්දී අපි බැලුවේ මෙතන 10 100 1000 කියන එකනාගේ බිංදු කීයක් තියෙනවද කියන එක. එහෙනම් මේකෙදිත් අපි ඒ වගේම බලනවා. බලලා ඉවර වෙලා දශම තිත අපි ඉස්සෙල්ලා ගෙනිච්චේ දකුණු අත පැත්තට. ඒ කියන්නේ ගානේ පිටිපස්සට ගෙනිච්චේ. දැන් බෙදීම හින්දා අපි දශම තිත ගෙනියන්න ඕනේ වම් අත පැත්තට. ඒ කියන්නේ ගානේ ඉස්සරහට ගේන්න ඕනේ ඒ බිංදු ප්‍රමාණයට සමාන ප්‍රමාණයක්. එහෙනම් මේකේ 10 කියන එකනාගේ එක බිංදුවක් තියෙනවා. ඒ හින්දා අපි මේ දශම තිත එකක් ඉස්සරහට ගේන්න ඕනේ. එකක් ඉස්සරහට ගෙනාපුවාම අපිට ගේනවා 5.325 කියන එක. ඊළඟ උදාහරණය 52 කියන එක බෙදන්න තියෙනවා 100න්. එහෙනම් මේ 100 කියන එකනාගේ බිංදු දෙකක් තියෙනවා. ඒ හින්දා අපි දශම තිත දෙකක් ඉස්සරහට ගේන්න ඕනේ. ඒතර දැන් මේකේ පේන්න දශම තිතක් අපිට නැහැ. එහෙනම් මේ වගේ අවස්ථාවක දශම තිත කියන එක තියෙන්නේ මෙන්න මෙතන පිටිපස්සේ. ඒ පිටිපස්සේ තියෙන දශම තිත අපි දෙකක් ඉස්සරහට ගෙනාවුවාම දශම තිත මෙන්න මෙතන. ඒ ආපුවාම අපිට කියන්න පුළුවන් පිළිතුර 0.5 කියන. ඊළඟ එකනා 2.3 බෙදීම 1000. එහෙනම් අපි බලනවා 1000 කියන එකනාගේ බිංදු 3ක් තියෙනවා. ඒ හින්දා මේ තියෙන දශම තිත එන්න ඕනේ දශම ස්ථාන 3ක් ඉලක්කම් 3ක් ඉස්සරහට. හැබැයි දැන් මෙතන බලපුවාම අපිට මේ දශම තිත ගන්න පුළුවන් එක ඉලක්කමයි. එහෙනම් මධ්‍ය ඉලක්කම් ප්‍රමාණයට අපි බිංදු දා ගන්නවා ඉස්සරහට. අපි ගුණ කිරීමේදී දාගත්තේ පිටිපස්සට. හැබැයි බෙදීමේදී අපි දාගන්නේ ඉස්සරහට. නම් මෙතන එක දශම තිතක් ගත්තා. මධි ප්‍රමාණයට බිංදු දෙකක් දාගෙන අපි බිංදු දෙක අනුව ඉස්සරහට ගන්නවා. එතකොට අපිට එනවා පිළිතුර 0.0.2.3. එතකොට දශම තිත තිබ්බ ඉස්සෙල්ලා මෙතන 1යි 2යි 3ක් ඉස්සරහට ආවා. එහෙනම් අපි ওই විදිහට තමයි සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් බෙදන්නේ. එතකොට ඔයාලට දැන් කරන්න පුළුවන් 11.6 අභ්‍යාසය. අපි කතා කරමින් හිටියේ දශම බෙදීම කියන එක පිළිබඳව. දශම බෙදීම කියන එක අපි කතා කරා කොහොමද අපි දශම සංඛ්‍යාවක් 10න් 100න් හෝ 1000න් බෙදන්නේ කියන එක. ඒත් අපිට අද කතා කරන්න තියෙන්නේ දශම සංඛ්‍යාවක් කොහොමද අපි පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්නේ කියන එක. හරි අපි බලමු උදාහරණයක්.
3.12 අපිට බෙදන්න කියනවා දෙකෙන්. හරි. එතකොට මේ වගේ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් බෙදන්න තියෙනකොට සාමාන්‍ය බෙදීමේ විදිහටම ලියා ගන්න. 3.12 බෙදීම 2 කියන එක. ඊට පස්සේ සාමාන්‍ය බෙදීම කරන විදිහටම කරගෙන යන්න ආරම්භ කරන්න. ඒකද අපි මුලින්ම බලන්නේ 3ට 2 ඒවා කීයක් තියෙනවද කියලා. එතකොට 3ට 2 ඒවා එකක් තියෙනවා. එක් වරක් 2 2යි. ඊට පස්සේ අපි 3න් 2ක් අඩු කරනවා. 3න් 2ක් අඩු කරපුවාම අපිට එනවා 1 කියලා. හරි. ඊට පස්සේ දශම සංඛ්‍යාවලදී අපි කරන්න ඕනේ දේ තමයි අපි දැන් දශම තිතෙන් පිටිපස්සේ සංඛ්‍යාවක් පල්ලෙහාට ගන්න යන්නේ. එහෙනම් දශම තිත පිටිපස්සේ පළවෙනි සංඛ්‍යාව ගන්න අවස්ථාවේදීම අපේ පිළිතුරෙත් දශම තියාගන්න. ඒ කියන්නේ මේ කෙලින්ම දශම තියාගත්තා නම් හරි. එතකොට අපි ඊළඟට ගන්නවා 1 කියන ඉලක්කම. එතකොට 1 කියන ඉලක්කම ගත්තාම දැන් අපිට බලන්න තියෙන 11ට 11ට 2 ඒවා 5යි 5 වරක් 2 10යි 11න් 10ක් අඩු කරපුවාම අපිට කියන්න පුළුවන් 1යි කියලා. ඊට පස්සේ දැන් දශම තිත අපි තියලා තියෙන්නේ දැන් දශම තිතෙන් පිටිපස්සේ සංඛ්‍යා තමයි අපි සුළු කරගෙන යන්නේ. එතකොට මේ හැමතැනම අපි දශම තිත තියන්න අවශ්‍ය නැහැ. දශම තිත තියෙන කෙලින්ම දශම තිත තිබ්බාම හරි. ඊට පස්සේ 12ට අපි බලනවා 12ට 2 ඒවා 6යි 6 වරක් 2 12යි 12න් 12ක් අඩු කරපුවාම බිඳුවයි. එහෙනම් 3.12 දෙකෙන් බෙදපුවාම අපිට එන්නේ 1.5යි 6 කියන එක. එහෙනම් අපිට 3.12 බෙදීම 2 කියන එකේ පිළිතුර විදිහට ගන්න පුළුවන් 5.16 කියන එක. අපි බලමු තවත් උදාහරණයක්. ඊළඟ උදාහරණය 27.9 බෙදීම 5 කියන එක. එහෙනම් අපි ඉස්සෙල්ලා වගේම ලියා ගන්නවා 27.9 බෙදීම 5 කියන එක. මුලින්ම බලනවා 2ට 5 ඒවා නැහැ. 5 වරක් බිඳුව බිඳුවයි ඉතුරු 2යි. ඊට පස්සේ අපි 7 කියන ඉලක්කම ගන්න. එතකොට 27ට 5 ඒවා 5යි 5 වරක් 5 25යි 27න් 25ක් අඩු කරපුවාම අපිට කියන්න පුළුවන් 2යි කියලා. ඔන්න දැන් අපි ගන්න යන්නේ දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම. එහෙනම් දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම ගන්න යන අවස්ථාවේදීම ඒ කෙලින්ම දශම තිත කෙලින්ම දශම තිත තියාගන්න. ඊට පස්සේ අපි ගන්නවා 9 කියන සංඛ්‍යාව. එතකොට 9 කියන සංඛ්‍යාව ගත්තාම අපිට තියෙන 29 කියන සංඛ්‍යාව 29ට නැවත 5 ඒවා 5ක් තියෙනවා. 5 වරක් 5 අපිට එනවා 25යි කියලා. ඊට පස්සේ අපි 29න් 25ක් අඩු කරනවා. එතකොට අපිට එනවා 4ක් කියලා. එහෙනම් දැන් මෙතන අපිට ඉස්සෙල්ලා සංඛ්‍යාවේ නම් අවසානයේ ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මෙතන අපිට 4 කියලා එකක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් දශම සංඛ්‍යාවලදී අපිට බෙදන්න පුළුවන් උපරිමයට අපි බෙදනවා. ඒතර උපරිමයට බෙදද්දී අපිට මෙතන 4 කියන එක ඉතුරු කරන්න විදිහක් නැහැ. මෙතනින් එහාටත් බෙදාගෙන යන්න ඕනේ. එහෙනම් අපි දශම තිතක් තිබ්බට පස්සේ මේ ඉතිරි වෙන සංඛ්‍යාවේ අගට අපිට බිඳුවක් එකතු කරගන්න පුළුවන්. ඒතර අගට බිඳුවක් එකතු කරගත්තාම 27.9යි බිඳුව කියන එකේ අපි බිඳුව කියන එක නා ගන්නවා. එතකොට මෙතන තියෙන්නේ 40 කියන එක. ඒතර 40ට 5 ඒවා තියෙනවා 8ක් 8 වරක් 5 40යි 40න් 40ක් ගියපුවාම බිඳුව. අපි හිතමුකෝ මෙතන යම් කිසි ප්‍රමාණයක් ඉතුරු වුණා කියලා. ඒ ඉතිරි වෙන ප්‍රමාණයටත් ඔයාලට නැවත බිඳුවක් ගන්න පුළුවන්. ඒතර බෙදිලි ඉවර වෙනකන් මේක බෙදාගෙන යන්න. එහෙම නැත්නම් එකම සංඛ්‍යාවක් එනවා නම් බෙදලා මෙන්න මේ ස්ථානයට 5යි 8යි 8යි 8 කියලා આવොත් එහෙම ආයතනදී නවත්තන්න. එහෙම නැත්නම් මේක අපිට බෙදලා ඉවරයක් කරන්න පුළුවන්. එතකොට මෙහෙම තමයි අපි දශම සංඛ්‍යාවක් බෙදන්නේ. ඒතර දශම සංඛ්‍යාවක් බෙදනකොට ඔයා දශම තිත කෙලින්ම දශම තිත තියාගන්න ඔයාගේ පිළිතුරෙත්. එතකොට මේකේ පිළිතුර එන්නේ 5.58 කියන එක. ඒ වගේම යම් කිසි ප්‍රමාණයක් ඉතුරු වුණොත් එහෙම ඒ ඉතුරු වෙන ප්‍රමාණයට බිඳුවක් දාලා නැවත බෙදන්න. එතකොට මේ දශම සංඛ්‍යාව අපිට යම් අවසානයක් දක්වා බෙදාගෙන යන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට කරන්න පුළුවන් 11.7 අභ්‍යාසය.